කරනවා. එතකොට 2019 2020 ප්‍රශ්න පත්‍රයේ 8 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙමයි ඔයාලගේ ප්‍රශ්න පත්‍ර දෙක අරගෙන බලන්න මෙන්න මේ දෙක තමයි තියෙන්නේ. ඒතකොට 2019 දුවේ පොතේ තියෙන්නේ ශ්‍රී ලාංකේය ස්තූප නිර්මාණයේදී ಭಾರತೀಯ ස්තූප කලාවේ මৌলিক ආකෘතිය නවීකරණය වූ ආකාරයේ උදාහරණ මගින් පැහැදිලි කරන්න. එතකොට මේක දුවේ පොතේ ඔයාලට පේනවා 10:1 කොටසේ. එතකොට 10 කොටස් 3යි තියෙන්නේ 10:1 10:2 10:3 කියලා. එතකොට මේක 10:1 කොටසෙන් තමයි මේ ටික දීලා තියෙන්නේ. එතකොට ඒකේ තියෙන්නේ බුදු පිළිමය ස්තූපයේ පිළිබඳව තමයි වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ. ආසන මුද්‍රා ස්තූපය, ඊට පස්සේ සාංචි ස්තූපය, මාළු ස්තූපය, ඊට පස්සේ ස්තූපයේ අනන්‍යතා ලක්ෂණ, ඊට සංකේතාර්ථ ඕවනේ 10:1න් කතා කරලා තියෙන එක අපි කතා කරමු. බෞද්ධ සාරධර්ම ජන විඥාණයට සම්ප්‍රේෂණය කිරීමෙහිලා කෝට්ටේ යුගයේ සිංහල පද්‍ය සාහිත්‍ය රචකයන් විසින් ගන්නා ලද උත්සාහය ලෝ වැඩ සංග්‍රහ වැසුරෙන් ඇගීමට ලක් කරන්න. එතකොට මේක 10:3 කොටසෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට 2020 පැරණි ලක්දිව රාෂ්ට්‍ර පාලනය විශේෂ බුදු සමයේ බලපෑ අයුරු උදාහරණ මගින් පැහැදිලි කරන්න. එතකොට මේක පේනවා දුවේ පුතේ මේ 8:2 කොටසෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට බුද්ධ ප්‍රතිමා නිර්මාණයේ ආරම්භයේ කෙටියෙන් දක්වා එහිලා භාවිත ආසන හා මුද්‍රා මගින් විස්තර කරන්න. එතකොට මේක පේනවා දුවේ පුතේ 10:1 කොටසෙන් ඇවිල්ලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා දුවේ පුතේ මෙන්න මේකේ අඩුවක් පේනවා මොකද්ද? 10:2 කොටසෙන් එකක්වත් ඇවිල්ලා නැහැ. මේ 10:1 මේකත් 10:1 10:3. එතකොට ඔයාලට මේ සැරේ හිතන්න බැරිද මේ 10:2 කොටසෙන් අනිවාර්යෙන් ප්‍රශ්නයක් දාවයි. ඒ නිසා අපි 10:2 කොටසට වැඩි අවධානයක් දීලා සූදානම් වුණා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද මේ 8 වෙනි ප්‍රශ්නේ ලියන ළමයි? ඒ නිසා 8 වෙනි ප්‍රශ්නේ ලියන 8 වෙනි ප්‍රශ්නේ ලියන ළමයි 10 වෙනි පාඩමේ මේ එතකොට මේ 10:2 කොටසට වැඩි අවධානයක් යොමු කරන්න. තව ඉතින් ඕනනම් කරුණු මේ 10:1 තියෙනවා. ප්‍රශ්න දෙන්න පුළුවන් 10:3 තියෙනවා. එතකොට මේක ඇවිල්ලා නැහැ කියන කාරණේ තමයි කියන්නේ 10:2. හරිද? එතකොට 10:2 කොටසට ඔයාලා වැඩි අවධානයක් දීලා බලන්න. මේ සැරේ ප්‍රශ්න පත්‍රය ආපුවාම අපේ YouTube channel එකට ඇවිල්ලා පණිවිඩයක් තියන්න 10:2 කොටසෙන් ප්‍රශ්න ආවනම් අපේ අනුමානය හරි කියලා. එතකොට දුවේ පුතේ මෙන්න මෙහෙම තමයි 10:1 කොටසෙන් තියෙන්නේ බුද්ධ ප්‍රතිමාවේ ආරම්භය ගැන අර උත්තරේට ලියන්න තිබුණා. නේද? එතකොට ආරම්භය ලියන්න තිබුණානේ. මොකද්ද? බුද්ධ ප්‍රතිමා නිර්මාණයේ ආරම්භය කෙටියෙන් දක්වා. ඕන්න ඒ නිසා තමයි මාර්ගයට හරියට දැම්මේ. එහිලා භාවිත ආසන මුද්‍රා නිදසුන් මගින් විස්තර කරන්න. ආරම්භය ගැන පොඩ්ඩක් අහලා තියෙන නිසා මම ඔන්න ඔකට හරියට දැම්මා. නැත්තම් මේ ආරම්භය ගැන විතරක් අහලා නැහැ. මේ ඔක්කොම කලවම් කරලා අහලා තියෙන්නේ. ඒකට ඔයාලා දුවේ පුතේ මෙන්න මේක ඔයාලට හිතෙන්නේ නැද්ද මේ සැරේ? මෙන්න මේ ගන්ධාර සම්ප්‍රදායයි මතුරා සම්ප්‍රදායයි පිළිබඳව ඔයාලට බලාගත්තොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? මට නම් හිතෙනවා. මෙන්න මේකෙම ඇවිල්ලාම නැහැනේ. නේ? ඊට පස්සේ ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමා ඇවිල්ලාම නැහැ. ආසන මුද්‍රා අහන එක වෙනම කතාවක්. නමුත් ඔය පිළිම ගැන තියෙනවනේ අපි ඉගෙන ගත්තු ටික. ඒ ටික ඇවිල්ලාම නැහැනේ. එතකොට මේ ඔයාලට හිතන්න බැරිද මෙන්න මේකත් එයි කියලා? නේ? එතකොට බුද්ධ ප්‍රතිමාවල මුද්‍රා සහ ආසන මේක ආවා. මේ 2020 ආවනේ. ಭಾರತೀಯ ස්තූප කලාවේ සාංචි වාරුත් ස්තූප. එතකොට ඕකේ තියෙනවනේ දුවේ ශ්‍රී ලංකා ස්තූප නිර්මාණයේදී ಭಾರತೀಯ ස්තූප කලාවේ මৌলিক ආකෘතිය නවීකරණය වූ ආකාරය. එතකොට ඒ ಭಾರತೀಯ ස්තූප කලාවත් ගැන චුට්ටක් අහලා තියෙනවනේ. එතකොට මේ ගැන චුට්ටක් අහලා තියෙන නිසා මම ඒකට හරියට දැම්මේ නැත්තම් මේ දෙක පිළිබඳව අහලා නැහැ. හරිද? ශ්‍රී ලංකා ස්තූප කලාවේ ආරම්භය මේක අහලා තියෙනවනේ. නේ? එතකොට ආරම්භයේ නවීකරණය වූ ආකාරය ගැන අහලා තියෙනවා. ඊට විවිධ ස්තූප ආකෘති. එතකොට ආරම්භයේ නවීකරණය කියපුවා මේ ආකෘති ටිකක් දාන්න ඕන නිසා තමයි මම මේකට හරියට දැම්මේ. එතකොට ශ්‍රී ලංකා ස්තූපේ අනන්‍යතා ලක්ෂණ ගැන කතා කරලා නැහැ. හරිද? ඉන්දියාවේ තිබිච්ච ස්තූප වලට වැඩිය ලංකාවේදී අංග උපාංග එකතු වෙන ඒවා හැම ගැන ගොඩාක් කතා කරලා ඇති. එතකොට මේකත් ඔයාලට ඇවිල්ලාම නැහැ. හරිද? ඒත් ස්තූපයේ සංකේතාර්ථ ඇවිල්ලා නැහැ. එතකොට ඔයාලට මේ එක කොටසේ මෙන්න මේ ටිකට පිළිබඳව මෙන්න මේකයි මේ දෙකයි ඔයාලට වැඩි අවධානයක් යොමු කරන්න. අනිත් ඒවාත් බලා ගන්න. මේ සම්ප්‍රදායවන් දෙක විශේෂයි කියලා හිතනවා.
මේ 11කින් ප්‍රශ්නයක් දුන්නොත්. එතකොට දුවේ පුතේ බලන්න අනුරාධපුර පොළොන්නරුව යුග වලට බුද්ධ ප්‍රතිමා ස්තූප අනුබද්ධ කලා නිර්මාණ පිළිබඳව අධ්‍යයනය කරා. මෙන්න මේක තමයි මම කිව්වේ 10 දෙක කොටසෙන් එකක්වත් දීලා නැහැ. එතකොට ඔයාලට හිතෙන්නේ නැද්ද මේ බෝධිගර, පටිමාගර, වාහල්කර, සඳකඩ පාන විශේෂ මේ නිර්මාණ පිළිබඳව ප්‍රශ්නයක් මේ අහයි කියලා මට නම් මේ සැරේ හිතෙනවා. ඒකට හේතුව මේ 10 දෙක කොටසේ 2019 20යි දෙකේම දීලා නැති නිසා. එතකොට මේකත් ඔයාලා වැඩි අවධානයක් යොමු කරන්න මේ 8 වෙනි ප්‍රශ්නේ ලියන ළමුන් ඉන්නවා නේ සූදානමක් තියෙනවා. අපි කලා ශිල්ප කොටස ලියනවා කියලා. එතකොට ශ්‍රී ලංකාවේ සාහිත්‍ය හා ශිල්ප කලාවන් පෝෂණය ඉලා බුදු සමයෙන් ලැබුණු දායකත්වයේ ගවේෂණය කරයි. බලන්න මේක ඇවිල්ලා තිබුණානේ. මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා දඹදෙණි යුගයේ මේ ලෝකයට සංග්‍රහ පිළිබඳව අහලා තියෙනවා. හැබැයි ඒක පද්‍ය මේ සැරේ අහන්න පුළුවන් බොහෝ වෙලාවට ගද්‍ය. නේ අහුවොත් කෝට්ටේ දඹදෙණිය හා කෝට්ටේ යුගවල මේ අහලා තිබුණේ කෝට්ටේ යුගය ගැන. මේ පද්‍ය ලෝකයට සංග්‍රහ ගැන අහලා තිබුණා. ඒ සැරේ අහන්න පුළුවන් දඹදෙණියේ තිබිච්ච ගද්‍ය කෘතියක් පිළිබඳව අහන්න පුළුවන්. නේ ඒ නිසා දඹදෙණියේ මේ තියෙන පොත් ටික පොඩ්ඩක් බලා ගන්න. ඊට පස්සේ මේ චිත්‍ර නම් ආවෙම නෑ ඔන්න මේ මම රතු කරලාම තියෙන්නේ ඔයාලට. ඒ නිසා මේ දෙක පිළිබඳව අනිවාර්යෙන් ඔයාලා 8 වෙනි ප්‍රශ්නේ ලියනවා නම් මෙන්න මේ දෙකත් බලා ගන්න. හැබැයි ඊට පස්සේ දඹදෙණියේ ගද්‍ය බලා ගන්න ඕනි. එහෙම වුණොත් ඔයාලට ලේසි. අපි අනුමානයක් ගොඩනගා ගන්න ඕනි. අනුමාන නෙවෙයි මේවා සම්පූර්ණ පාඩම් බලා ගන්න. නමුත් ආපු නැති කොටස් කියලා ඔයාලගේ ඔළුවේ තියෙන්න ඕනි. හරි. එතකොට අපි මේකට උත්තරේ ලියන්නේ කොහොමද උපදේශකවරුන්ට දෙන්නේ උපදේශ දෙන්නේ කොහොමද කියලා බලමු. එතකොට මේකේ තියෙනවා ශ්‍රී ලාංකේය ස්තූප මේක 2022 දූ දරුවන්ට මේ ස්තූප පිළිබඳව නෝට් එකක් අවශ්‍යයි නම් මේ ටික බලලා ඔයාලට අත්‍යවශ්‍ය කරුණු ලියා ගන්න පුළුවන්. ඇත්තටම වටිනා කරුණු ටිකක් තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඒ නිසා මේ වීඩියෝ එක බලලා ඔයාලට අවශ්‍ය කරුණු ලියා ගන්න කියන කාරණයක් ඉල්ලනවා. එතකොට ශ්‍රී ලාංකේය ස්තූප නිර්මාණයේදී ಭಾರತೀಯ ස්තූප කලාවේ මූලික ආකෘතියේ නවීකරණය වූ ආකාරය උදාහරණ මගින් පැහැදිලි කරන්න. එතකොට මේ ಭಾರತೀಯ ස්තූප කලාව කොහොමද මූලික ආකෘතිය කොහොමද තිබුණේ ලංකාවට ආවට පස්සේ ඒක නවීකරණය වුණා කියලා අපි ලියන්න ඕනේ. එතකොට සාංචි ස්තූපයේ ලක්ෂණ ඔන්නමම දාන්න. ඔන්න සාංචි ස්තූපය ඔහොමනේ තියෙන්නේ. එතකොට ප්‍රදක්ෂිනා පතයක් වේදි පැවිදි අතර එයට පිවිසීමට පිය ගැට පෙළ සෝපාන පේලි 3ක් ඇත. මේ පේන ඔයාලට මේ වේදිය. නේ මෙතන තිබිලා තියෙනවා ප්‍රදක්ෂිනා පතයක් වටේ යන්නනේ. එතකොට ඒකට පිවිසීමට පිය ගැට පෙළක් මේ තිබිලා තියෙනවා මේ. නේ ඒ පේලි 3ක් තිබිලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා ඒක. ඒක ගර්භයේ මුදුනේ හර්මිකාව නමින් හැඳින්වූ ගල් ගරාදි වැටක් සහිත 4 කොටුවක් විය. මේ තියෙන හර්මිකාව නේද මේ ගර්භයේ 4 කොටුව. නේ ගල් ගරාදි වැටක් තිබිලා තියෙනවා. නේ හරි. එතකොට 4 කොටුව මත ශිලා චත්‍රයේ දරා සිටි යෂ්ටිය යූපේ පිහිටා ඇත. මේ 4 කොටුව මත ශිලා චත්‍රයක් තියෙනවා. ගල් උඩට තියෙන මේ කුඩයක් වගේ නේ ගලෙන් හදපු චත්‍රයක්. ඒකේ තමයි යූපේ පිහිටලා තියෙන්නේ යෂ්ටිය. එතකොට යූපේ මත චත්‍රයක් වියා. යූපේ උඩ ඒ කියන්නේ ගලෙන් කියන ලද කණුවක් උඩ චත්‍රයක් තිබිලා තියෙනවා. එතකොට මෙන්න මේක තමයි ඉන්දියාවේ මේ ಭಾರತೀಯ ස්තූප කලා මූලික ආකෘතිය. ගල් ගරාදි වැට මේ විදිහනේ. මෙන්න මේ ටිකෙන් තමයි මේ ඉහළ ප්‍රදක්ෂිනාපතය මෙන්න මේවා තමයි තියෙන්නේ. දැන් ගර්භයේ අර්ධ ගෝලාකාරය. නිකන් ඒක සම්පූර්ණ වටකුරු නෑ නිකන් භාගයට ගෝලාකාර බවක් තමයි මේකේ පේන්නේ. නේ? අර්ධ ගෝලාකාරයි. එතකොට මෙන්න මේවා තමයි මූලික ආකෘතිය ඉන්දියාවේ. ස්තූපේ වටා අලංකාර තොරණ 4ක් ඇත මේ. 4 පැත්තෙන් 4ක් තිබිලා තියෙනවා. අලංකාර තොරණ 4ක් තිබිලා තියෙනවා. ඒවා සාංචි ස්තූපයේ ලක්ෂණ. ලාංකික ස්තූපයේ ලක්ෂණ බලමු. තුන් මහල් පේසා මේක ඔයාලට ඇත්තටම මේ ලංකාවේ එක එහෙම අඳින්න පුළුවන් නම් ඇඳලා මේක ඔයාලට නම් කරන්න පුළුවන් නම් විභාගයේ
ලියන ළමයෙක් තුල මෙන්න මේ වගේ එකක් ස්තූපේ එහෙම දීපුවම අඳින්න ඕනේ අනිවාර්යෙන්. ඇඳලා නම් කරන එක තමයි ගොඩාක් වටින්නේ. එතකොට ඔයාලට වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් ලකුණුත් දෙනවා. අනිවාර්යයෙන් මේක ඇඳ නම් වටිනවා. ඒක තුම්මහල් පේසා වලලු දක්නට ඇත එක් ක්‍රමානුකූලව කුඩාවන් ලෙස නිර්මාණය කර තිබේ. ඔයාලා ලංකාවේ ස්තූප දැකලා තියෙනවා. ඒක මුල් කාලේ ලාංකික ස්තූපවල ඉහළ පේසාවේ සිට පිට ගැටිය දිගේ නියත පරතරයක් අතර ඇත්හිස් නිමවා තිබෙනි. මේ හත්ති වේදේ නමින් හඳුන්වා ඇත පසු කාලයේදී ඉවත් කර තිබේ. එතකොට නූතන ලක්ෂණ මේ පස්සේ තිබුණා ඊට ඉස්සෙල්ලා තිබුණා පස්සේ අයින් කළා. ඒක නූතන ලක්ෂණයක් අයින් කරපේවත්. මුල් කාලයේ ලාංකික ස්තූපවල ගර්භයට සම්බන්ධ ලියෙන් කළ මුදුන් නැටක් බුද්ධ වේදිකා තිබිනි. පසු කාලයේ මේ නිර්මාණාංගයේ අභාවයට ගොස් ඇති අතර බදාවැලිනේ සංකේතවත් කර ඇත. එතකොට නවීන ලක්ෂණයක් එකත් අයින් කරලා තියෙනවා. මධ්‍යතන යුගයේදී ලාංකික ස්තූපවලට දේවතා කොටුව නමින් හැඳින්වූ නවාංගයක් එකතු විය. ඒ ඉදි කරන ලද්දේ හතරස් කොටුව මතය. ඔන්න මේක මධ්‍යතන යුගයේදී. ඒකට ඒකත් නවීන ලක්ෂණයක්. දේවතා කොටුවේ සතරවරන් දේව රූප නිර්මාණය කරන ලදී එකක් නවීන එකක්. මුල් කාලීන ලාංකික ස්තූපවල යූපය සවි කර තිබෙන පසු කාලයේදී ඉවත් කර ඒ වෙනුවට කොත් කැරල්ලක් යොදන ලදී. මේවා නවීන ලක්ෂණ. මුල් කාලේ තිබුණේ කොහොමද දැන් තියෙන්නේ කොහොමද? මුල් කාලීන ලංකාවේ ස්තූපවල එක් චත්‍රයක් පැවතිනි. පසු කාලයේ චත්‍රාවලියක් බවට පත් වී අනතුරු චත්‍රාවලිය වෙනුවට කොත සවි කරන ලදී. ඔන්න කුඩ වගේ තිබිච්ච ඒවා අයින් කරලා හරියටම කොතක් පැලඳුවා. කොත මත ඔන්න ඊළඟට එනවා චූඩාමාණික්කයක්. නේ? එතකොට ගර්භයේ හැඩය අනුව ලාංකික ස්තූප ප්‍රධාන ආකෘති 6කට වර්ග කළ හැක. ඒක නවීන ලක්ෂණයක්. හැඩයේ ගර්භයේ හැඩය අනුව ලාංකික ස්තූප ප්‍රධාන ආකෘති 6කට වෙන් කිරීම නවීන ලක්ෂණයක්. ඒක ගණ්ඨාකාර අනුරාධපුරේ තූපාරාමයේ ලංකාරාමය, ගඨාකාර කතරගම කීරි විහෙර, සෝමාවතී ස්තූපය, උබ්ලාකාර රුවන්වැලි සෑය, අබේගිරිය, ජේතවනය, ආමලාකාර මිහින්තලේ කණ්ඨක චේතිය, පద్මාකාර දෙමළ මහා සෑය, යුදගනා තූපයේ මේ වර්ගයට අයත් වන්නට ඇතැයි සැලකේ. දාන්‍යාකාර කැලණි ස්තූපය යනාදී කරුණු පදනම් කරගෙන ඔයාලා පිළිතුරු ලියලා තියෙන්න ඕනේ. නේද? එතකොට මෙන්න මේක තමයි ලංකාවේ මේ නවීන එක. එතකොට මේකේ තව ගර්භය අණු වෙනස් වෙන ඒවා මේ ටික ඔයාලා ලියලා තිබුණොත් මේ ඇත්තටම ලකුණු දෙනවා. නේ එතකොට නවීන ලක්ෂණත් ඔයාලට අංග ළඟට උපාංගත් වෙනස් වුණා කියලා ලියන්න පුළුවන් ඕන්න. මේකේ ඉතින් අංගනේ මේවා ඔක්කොම අංග. උපාංග තමයි මේවා. නේද? මුර ගල සඳකඩ පහන ගල් පඩි කොරවක් ගල ඇත් පවුර වාහල් කඩ සලපතල මළුව පරිවාර දාග වැලි මළු ගජන් මළුව මෙන්න මේවා උපාංග. මේවා අංග වෙනකොට මේවා උපාංග වෙනවා. හරිද? එතකොට ඕක තමයි නවීන ලක්ෂණ. ලාංකික ස්තූපය ඇඳාංග නම් කිරීමේ ලකුණු 4ක් දෙනවා. මෙන්න මේක ඇඳලා නම් කරලා තිබුණොත් ඔයාලා ලකුණු 4ක් දීලා තියෙනවා. උපදේශකවරුන්ට උපදෙස් දීලා තියෙනවා. සාධක 6ක් විස්තර කර ඇතනම් ලකුණු 6යි. එතකොට මෙන්න මේ විදිහට ඔයාලා මේ සාධක පිළිබඳව මේ 6ක්වත් දීලා තියෙනවා නම් මෙන්න මෙහෙම 6ක් පිළිබඳව විස්තර කරලා තියෙනවා නම් මෙන්න මේවා වෙනස් වුණා නවීන අංගයක් වුණා කියලා ලියලා තිබුණා නම් ඔයාලට මේකේ ලකුණු 10ම ගන්න පුළුවන්කම තිබුණා. එතකොට ඔයාලට මේ ලකුණු ගන්න ලේසියෙන් පුළුවන්කම තිබුණා. මෙන්න මේ ප්‍රශ්නය අවබෝධයෙන් ඔයාලා කිව්වනම් නවීන උපාංග. දැන් එතකොට ගොඩාක් අය වරද්ද ගන්නවානේ මේ චෛත්‍යයේ අංග උපාංග නම් කළා වෙනස් වුණේ නැහැ. වෙනස් වුණේ පරණ මේ විදිහට තිබුණා අලුත් උනේ කොහොමද කියලා ලියලා නැහැ. ඒ නිසා ප්‍රශ්නේ හරියටම තේරුම් අරගෙන උත්තර ලියන්න ඕනි. හරි. එතකොට බෞද්ධ සාරධර්ම ජන විඥාණයට සම්ප්‍රේෂණය කිරීමෙහිලා කෝට්ටේ යුගයේ සිංහල පද්‍ය සාහිත්‍ය රචකයන් විසින් ගන්නා ලද උත්සාහය ලොවැඩ සංග්‍රහ වැසුරෙන් ඇගීමට ලක් කරන්න. එතකොට මේ බලන්න දුවේ පුතේ බෞද්ධ සාර ධර්ම මේ හොඳ නරක පින් පව් මේ ඔක්කොම කොහොමද ජන විඥාණයට මේ පොතක් තුලින් සමීප කරලා තියෙන්නේ නේද? ඒකේ තියෙන කරුණු වලින් මිනිසාට කොච්චර වෙනස්කම් කරලාද? ඒවා මිනිහාට කොච්චර
මනුස්සයර කොච්චර සමීපතාවයක් දක්වනවද කියන කාරණය පිළිබඳව මේ කෝට්ටේ යුගයේ සිංහල පද්‍ය සාහිත්‍ය රචකයන් ගන්නා ලද උත්සාහය. ඒකට ගොඩාක් උත්සාහ කළා තියෙනවා මේ රචකයෝ. හැබැයි මේකෙන් අහන්නේ ලෝ වැඩ සංග්‍රහය ඇසුරින් ඇගීමට ලක් කරන්න. ඒක ගොඩාක් පොත් ලියන්න බෑ. ඔයාලට සීමාවක් තියෙනවා. ලෝ වැඩ සංග්‍රහයෙන්ම මේක ලියන්න. ඒ ලෝ වැඩ සංග්‍රහව කෝට්ටේ යුගයේ විසූ වීදාගම් මහා මෛත්‍රී හිමියන් විසින් රචනා කරන ලද උපදේශ කාව්‍ය ග්‍රන්ථයක උපදෙස් දෙන මිනිසුන්ට පාලි ධර්මයේ නොදත් ජනතාවට කර්ම ඵල විපාක සිංහලෙන් පහදා දීම මෙම කෘතිය රචනා කිරීමේ මුඛ්‍ය පරමාර්ථය වී තිබේ. එතකොට පාලි ධර්මයේ දන්නේ නැති අයට කර්ම විපාක සිංහලෙන් පහදා දීම තමයි මේකේ ප්‍රධානම අරමුණ. එතකොට ධර්මයේ නොදත් වුන්හට පින්පව් නියම කර දැක්වෙන බණ පොතක් වශයෙන්ද මේ සලකා ඇති බව ග්‍රන්ථ අවසානයේ දැක්වෙන පහත සඳහන් පද්‍යයෙන් පැහැදිලි වේ. එතකොට මේවා ඔයාලට වැදගත් 2022 ලියන ළමයින්ට මේකේ තියෙනවා දැනුවන් හට පින් නියම කොට පඳලෝ වැඩ සංගරා පිනෙනි හැම විට ලද සැපතින් තොර නොව ලැබ නිති පිහිට වැඳ සව්සත සැනසේවා මොක්පුරට. එතකොට මේකෙන් මේ මොක්පුරට යන්න තරම් බණ පොතක් හැටියට සලකලා තියෙනවා. පින්පව් නියම කරන්න නේ. මේ එතකොට මේ බණ පොතක් හැටියට ගිහිල්ලා නිවන් දකින්න දක්වා මේක සලකලා තියෙනවා. එතකොට මෙම ග්‍රන්ථයෙන් ජන විඥාණයට සම්ප්‍රේෂණය කිරීමේ උත්සාහ දරා ඇති බෞද්ධ සාර ධර්ම රැසක් අනාවරණය වෙනවා. ඔයාලට එතකොට මේ පොත පිළිබඳ මනා අවබෝධයක් තියෙන්න ඕනේ මොනවද මේකේ තියෙන්නේ කියලා. බණ අසන ආකාරයේ තියෙනවා. පින්පව් වෙන් කර හඳුනා ගැනීම ආදී කරුණු රැසක් එහි අන්තර්ගත වෙනවා. මේකේ තියෙනවා කවියා බිම ඉඳ සිට කී බණ නාසන්නේ කැමැතිව කීවොත් විමසාසන්නේ ඔහම කවියක් තියෙනවා. එතකොට මේකේ තියෙන බණ අසන ආකාරය බිම ඉඳ කී බණ සිටගෙන නොඇසිය යුතුය. බිම ඉඳගෙන කියන බණක් කිව්වොත් කවුරු ඒක සිටගෙන නොඇසිය යුතුය. බණ කිව්වොත් කැමැත්තෙන් විමසිලිමත්ව ඇසිය යුතුයි. මිත්‍යා දෘෂ්ටි ගත් අයට පින් කළ නොහැකිය. ඔන්න දෙන කරුණු මනුස්සයන්ට. මනුස්ස ආත්ම භාවය ලැබීම ඉතා දුර්ලභ කටයුත්තක් බවත් නිරේ තිරිසන් යෝනිය പ്രേත භවයේ පිටසක්වලාදී ස්ථාන රූපත ලැබීම පින් කිරීමේ අවස්ථාව අහුරාලන බව මේකේ තියෙනවා. මරණයේ පසුපසින් පැමිණෙන බැවින් ප්‍රමාද නොවේ පින් කළ යුතුය. පින් නොකරන පුද්ගලයාට සිදුවන්නේ අපාගත වීමටය. කුසල් කිරීමට වීරය කළ යුතුය. පුණ්‍ය ක්‍රියා කිරීමට සිත පහදාගත යුතුය. බල්ලා මස්ලේ නැති ඇටලව කෑවත් බඩ පිරීමක් නම් නැත. එබැවින් මෙලොව සැපයටද ලෝභය ඇති කර නොගත යුතුය. ආසා කිරීමෙන් දුකක් නැති වේ. පව කරන කලට මීසේ මිහිරිය එහෙත් දුක් විඳින කලට ගිනිසේ දැඩිය. එබැවින් තිදොර සංවර කරගත යුතුය. ඔයාලට මතක ඇති මේ කවි හැම කරන කලට පව් මීරිය මීසේ විදින කලට දුක් දැඩි වේ ගිනිසේ. ඇඳින ඒ පව් දුරලන උපදේශේ නොදුන මැනවි තුන් දොර අවකාශේ. නේද? මේ මොකද්ද කියන්නේ? පව් කරන කලට මීසේ මිහිරීනේ කරනකොට මේ හකුරු කනවා වගේ කරනවා. ඒවා විපාක දෙන්න ගත්තාම තමයි ගිනිසේ දැඩි කියලා තේරෙන්නේ. ඒකනේ කියන්නේ මේ ලෝවැඩ සංග්‍රහයේ කවි අධාර්මිකව වැඩ කරමින් ජීවත් වෙනවට වඩා ධාර්මික ලෙස මිය යාම යහපත්. අදමින් ජීවත් වෙනවා විතරට දැහැමින් මිය යනු සොඳමෙයි දනහට මෙලෙසින් වදහල මුනි බණ සිහි කොට සැබවින් පින් කොට පැමිණෙව් නිවනට. කවිත් දාන්න වෙනවා. ලිපේ ගිනි මොළවන තුරු ලිප මත වූ දිය සැලියේ උන් කකුලවා සැපයක් එයි සිතා ජල ක්‍රීඩා කරයි. එසේම පංචකාම රස විඳීම නම් වූ ක්‍රීඩාවේද සැපයක් නැති බව වටහාගත යුතුය. එතකොට පව්කම් විපාක දෙන හැටි ඒවා මේකේ තියෙනවා. දන් දීම වැනි පින්කම් කිරීම බැරි වැඩක් යයි නොසිතිය යුතුය. දුක් විඳ රැස් කළා වූ ධනය හැරදමා අපායට යා මිනිසුන්ගේ සිරිතය. එහෙත් නිවන ලබා දෙන පිරිසුදු සීලය ආරක්ෂා නොකරති.
එතකොට දුක් විඳලා රැස් කළා වූ ධනය හැරදමලා අපායට යන මිනිසුන් කැමති නිවන් ලබා දෙන පිරිසුදු සීලය ආරක්ෂා කරගන්න කැමති නැහැ. විනාශ කළ යුත්තේ ලෝභ දේශ සහ මෝහයයි. වාසය කළ යුත්තේ ශ්‍රද්ධාවන්තයන් ඉන්න ප්‍රදේශයකය. ඇසිය යුත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයයි. තියෙනවා කවි ගොඩාක්. කවර උපායකින් නමුත් පරපර නැසුව සතර අපාය අපමණ දුක් විඳීමට සිදුවේ. බුදුබණ අසමින් සිත සතපායේ කුරුපණකම් ඇරපිය ඒ පායේ. පරපර නැසුවොත් කවර උපායේ අපමණ දුක් දේ සතර අපායේ. ඔන්න කවි. පරසන්තක දේ සොරකම් නොකළ යුතුය. කවට කමට කළ සොරකමක් නිසා දෙව් වුවත් විලිවැස්මක් නොලැබිනි. ඔන්න හොරකම් කළොත් නේ කවට කමට සොරකම් කළොත් දෙවියෙක් වුණත් මේ රෙදි ලැබුණේ නැහැ කියලා කියන මේ ඔක්කොම මිනිසුන්ගේ හදවතට සමීප වෙච්ච ඒවා. ජන විඥානයේ ගොඩාක් සමීප වෙච්ච ඒවා. නේද? එතකොට මේ කවර උපායකින් නමුත් පරපණ නැසුව සතර අපායේ දුක් විඳින සිදු වෙනවා. ඔබ සාමාන්‍ය ජන විඥානයේ සමීපයි. මේවා පාලියෙන් කියනකට වැඩිය සිංහලෙන් කියලා මේ මිනිසුන්ගේ සාර ධර්ම රකින්න උත්සාහ කරලා තියෙනවා මේ ලෝවැඩ සංග්‍රහය. මේ ඔක්කොම ජන විඥානයේ සමීප ඒවා. අපිට කිව්වම තේරෙන ඒවා. එක් වතාවක් බොරු කී පුද්ගලයාට උවද දෙව්ලොවට යන පාර වැසේ. නරකයේ දුක් විඳීමට සිදුවේ. එබැවින් බොරු නොකිය යුතුය. එක් වතාවක් හරි බොරු කිව්වොත් දෙව්ලොවට යන පාර වැහෙනවා. නරකයේ දුක් විඳින්න සිදු වෙනවා. එබැවින් බොරු නොකිය යුතුය. තේරෙනවද? පරස වචන කීම හා වරදකෙහි විස මෙලවදීම ලැබේ. අනුන්ගේ සැපත දැක ලෝභ නොකළ යුතුය. Taman කැමති නැති ජනතාවට ක්‍රෝධ නොකළ යුතුය. දස අකුසල වලින් වෙන්විය යුතුය. කේලම් කීම නරක ආදී ඉපදීමට හේතුවකි. සම්පප්පලාප නොකිය යුතුය. පින් නොකරන අසත්පුරුෂයාගේ වචන විශ්වාස නොකළ යුතුය. සිත පහදාගෙන නිතර පන්සිල් හා පොහොය දිනවල අටසිල් රැකිය යුතුය. මෛත්‍රී භාවනාවේ යෙදීම උතුම් පිනකි. මහා සංඝයා වහන්සේලාට දෙමව්පියන්ට ගුරුවරුන්ට මහලු බවට පැමිණි නෑයන්ට රෝගීන්ට තාපසයන්ට උපස්ථාන කිරීමෙන් දෙව්ලොව සැප උදා කරගත හැකිය. තමාගේ සිත පහදාගෙන කළා වූ පින්දීම නම් දිව්‍ය ලෝක 6ට නැගීමට බැඳා වූ රන් නිනිමගක් වැනි එබැවින් පින් අනුමෝදන් කළ යුතුය. පෙරවිසූ කාන්තාවත් එළු දෙනෙගේ හිස කපා මැරීම හේතුවෙන් මුළු ඇඟෙහි වෙලාගත් අපායේ ගිනි ජාලාවලින් දුක් විඳ එළුදෙනගේ ඇඟේ ලෝම ගණනේ ඉස් කැපුම් ලදුහාය. කාටත් අකුසලයේ ඵල දීමේ ආකාරයෙන් එබඳු වෙන්න ඒ කාන්තාව එළුවගේ හිස කපුවාම ඒ එළුවගේ තිබිච්ච මයිල් ගානටම ඇගේ ඉස් කැපුම් ලැබුවලු. නේද? ගිනි ජාලාවක් වෙලා ගත්තා. මේ කාටත් මේ අකුසලයේ ඵල දෙනවා. නේද? ඒ නිසා පව්කම් කරන්න එපා කියලා උපදෙස් දෙනවා. පෙර අඟනක් එක් එළු දෙනක හිස සිඳා සියෝ ළඟ වැළඳි ගිනි දැල් නිරය දුක් විඳා ඇය ඇඟ ලෝම ගණනේ ඉස් කැපුම් ලදා මෙම රඟ වේය කාටත් අකුසලයේ ලෙදා. බුදුබණ අසා සිත් සංසුන් කරගෙන සිටි මැඩියේ කෝටුවක් ඇනී මිය ගොස් දෙව්ලොව ඉපදුනේය. එබැවින් ධර්මය ඇසීමට කම්මැලි නොවන්න. ඔන්න බුදුබණ අහා ඉන්නකොට කෝටුවකින් ඇල්ලලා මේ මෙරිචාම් මේ මැඩියා දෙව්ලොව ඉපදුනා. ඒ නිසා බණ අහන කම්මැලි වෙන්න එපා කියලා කියනවා. බුදුන් දේශන බණ මිහිරෙන්ම සිත නැතැනි පසන්න උන් මැඩියේ කැවිතකින් ඇනි. එයින් චුතව සුර සිරි ලදිය දැහැ මිනි මෙවන් දහම ඇසුමට මැලි නොවනු බැනි. දුප්පත් පුද්ගලයෙක් සිත පහදාගෙන එක් දාගබකට දිය බෙරළිය මලක් පූජා කිරීමේ පිනෙන් සත්තිස් වරක් සක්විත රජකම ලැබීය. එබැවින් අකුසල වලින් මිදී කුසල් කරන්න. සීලවන්ත අයට නිතර වතාවත් කරන්න. ඒකට මේ ලකුණු 10ක් දෙනවා දුවේ පුතේ. මේ ලෝවැඩ සංගරාව ජන විඥාණයට සාර ධර්ම ගොඩනගන්න පින්පව් කුසල අකුසල තේරුම් ගන්න ලියලා තියෙන පොතක් කියලා ඔයාලා උදාහරණ දාලා ඔයාලට මතක ටික ලිව්වනම් මේකේ ලකුණු 10 ලේසියෙන්ම ගන්න පුළුවන්. බලමු මේකට උපදෙස් දීලා තියෙන්නේ කොහොමද? කෝට්ටේ යුගයේ සිංහල පද්‍ය සාහිත්‍ය පිළිබඳ පොදු හැඳින්වීමක් කරලා තිබුණු ලකුණු 4ක් දීලා තියෙනවා. සාර ධර්ම කරුණු 4ක්වත් නැත්නම් ලකුණු 6යි. ඔන්න
මේ සාර ධර්ම මේ වැඩ සංග්‍රහයේදී මේ සාර ධර්ම කරුණු 6ක්වත් ලියලා තිබුණොත් ලකුණු 6ක් දීලා තියෙනවා. මේකේ ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න කියලා පිළිහිටන්න කියලා උපදෙස් දීලා තියෙනවා. මේක සමහර අය ලියලා තියෙන දුර්වලතා මත වෙන්න ඕනේ. සාර ධර්ම 8ක් තිබුණොත් ලකුණු 10ම දෙන්න. මේ කෝට්ටේ යුගයේ ටික ලියලා නැතත් මේ සාර ධර්ම ලියලා තිබුණොත් ලකුණු 8ක් විතර ලියලා තිබුණොත් ලකුණු 10ම දෙන්න. ලෝවැඩ සංග්‍රහව ගැන පමණක් ලියනම් ලකුණු 10ම දෙන්න. ලෝවැඩ සංග්‍රහව ගැන විතරක් ලියලා තිබුණොත් ඒ ලකුණු 10 දෙන්න කියලා උපදෙස් දීලා තියෙනවා. ඒකට ඔයාලට පේනවා මෙන්න මේ උපදෙස් අනුව තමයි මේ උත්තර පත්‍ර පරීක්ෂකවරු උත්තර බලලා තියෙන්නේ. එතකොට පැරණි ලක්දිව මේ 2020 පැරණි ලක්දිව ශාස්ත්‍ර පාලන විෂයෙහි බුදු සමයේ බලපෑයුරු උදාහරණ මගින් පැහැදිලි කරන්න මේක 8.2 කියන කොටසට ආයිත් ප්‍රශ්නයක්. එතකොට මේ ලක්දිව පැරණි ලක්දිව රාජ්‍ය පාලනයේදී මේ රජවරුන්ට බුදු සමයේ බලපෑයුරු තමයි අහන්නේ. රාජ්‍ය පාලනය සඳහා බුදුදහමේ ආభాෂය කොච්චර ලැබුණාද කියලා ඔයාලා ලියන්න පුළුවන් නම් මේකේ ලකුණු 10ම ගන්න පුළුවන්. රාජ්‍ය බෞද්ධයෙකු විය යුතු බව. ඔන්නෝක ඔයාලා ලියන්න පුළුවන්. ක්‍රිස්තු වර්ෂ 10 වෙනි සියවසේ බලයටපත් නිස්සංක මල්ල රජතුමා චෝල කේරලාදී අබෞද්ධයන්ට ලංකාවේ රාජ්‍ය හිමි නැති බව ගල්පොත් සෙල්ලිපේ දක්වා තිබීම එකෙන් රජු බෞද්ධයෙකු යුතුයි කියලා තියෙනවා. අබෞද්ධ පාලකයන් බුදු සමය අනුගතව කටයුතු කිරීමට යොමු වීම. උදාහරණ ඔන්න එලාර මේ පාලකයා බුදු සමය අනුගමනය කළා තියෙනවා. සේන ගුත්තික දෙන්න කුන්ද පාරින්ද මෙන්න මෙයාලා බුදු සමයට අනුගත වෙලා තියෙනවා. රජු බෝධිසත්වවරයෙකු යුතු බව ප්‍රචලිත අදහසක් තිබිලා තියෙනවා. බලන්න උදාහරණ ක්‍රිස්තු වර්ෂ 10 වෙනි සියවසේ බලයටපත් 4 වෙනි මිහිඳු රජතුමා ඒ බව ජේතවන පූර්ව ලිපියේ දක්වා තිබීම. බෝසත්වේ රාජ්‍ය උරුමය ලබන්නාට දළදා වහන්සේ තමන් සතු විය යුතු යන පිළිගැනීම දැනුත් එහෙම කියනවනේ අපිනේ බාරකාරයා රටේ ජනාධිපතිවරයා එහෙම කියලා තාමත් මේ බෞද්ධ රටක් නිසායි අර පෙර ලක්දිව පාලනයේ බුදු සමයට බලපාන අයුරු රාජ ශාසනය ආරක්ෂකයා වශයෙන් කටයුතු කළ යුතුය යන පිළිගැනීම. උදාහරණ දුටුගැමුණු රජතුමාගේ ප්‍රකාශය මාගේ මේ ව්‍යායාමය මේ රට සම්බුද්ධ ශාසනයත් නේ එක්සේසත් කිරීමෙන් මේ රජසහුදෙක් රජසැප පිණිස නොවන්නේ නේ එහෙමනේ කියන්නේ. ශාස්ත්‍රීය වංශයක බලයට පත්වන්නේ බුදුරජාණන් වහන්සේ පාත්‍රා ධාතුව හා චීවර ධාතුව ආරක්ෂා කිරීමට බව සිව්වන මිහිඳු රජුගේ ප්‍රකාශයක් තියෙනවා. එතකොට රාජ්‍ය පාලන කටයුතු වලදී භික්ෂුන් වහන්සේලාගේ මැදිහත් වීම උදාහරණ දේවානම්පියතිස්සට අපි දන්නවා රාජ්‍ය පාලනය සඳහා මිහිඳු මහරහතන් වහන්සේ මේ උදව් කරලා තියෙනවා. දුටුගැමුණු රජතුමාට ගෝදගත්ත තිස්ස හාමුදුරුවෝ උදව් කරලා තියෙනවා. සද්ධාතිස්ස කාලබුද්ධ රක්කිත හාමුදුරුවෝ උදව් කරලා තියෙනවා. වලගම්බා රජතුමාට කුපික්කල මහා තිස්ස හාමුදුරුවෝ උදව් කළා වනගත වෙද්දී කෑම බීම පවා පින්ඩපාතයෙන් හදාගෙන ඉවලා දුර්භික්ෂ කාලේ මේ රජුරෝ ආරක්ෂා කරගෙන තියෙනවා. එතකොට භික්ෂුන් වහන්සේලා අන්තිමට මැදිහත් වෙලා තියෙනවා මේ රාජ්‍ය පාලනයට. රජවරුන් බලයට පත් කිරීම භික්ෂුන් වහන්සේලා කටයුතු කිරීමනේ. සමහර වෙලාවට ලංකාවේ දැනුත් එහෙම කරනවාද මන් දන්නේ නැහැ. ගොඩාක් අය ඉතින් පත් වෙන පාලකයාට මේ උදව් කරනවා දැකලා තියෙනවානේ. ඒකට උදාහරණ සද්ධාතිස්ස රජුගෙන් පසු වැඩිමහල් පුත් ලජ්ජිතිස්ස රජකම ලබා නොදී තුල්ලත්තනට රජකම ලබා දීම. ඔන්න මේ මැදිහත් වෙලා තියෙනවා. රජවරුන් බලයට පත් කිරීම. වලගම්බා රජු දෙවන වරට බලයට පත් කිරීම. ඇයි අර මේ ඔයාලා දන්නවා සාද්‍ර වීඩියෝ ආපුවාම දෙවෙනි වරට බලයට පත් කරන්නේ හාමුදුරුවෝ. දාස් වෙන කුමරු බලයට පත් කිරීම. කුඩා කාලේ මේ දාස් වෙන කුමරු ආරක්ෂා කරගෙන තියෙන්නේ පැවිදි කරලා. පස්සේ සිවුරු හරවලා රාජ්‍යයට රාජකමට යවලා තියෙනවා. ඉතින් එතකොට භික්ෂුන් වහන්සේලා මේ රජවරුන් බලයට පත් කිරීම කටයුතු කරලා තියෙනවා. රජවරුන් අතර ඇති වූ අර්බුදයේ විසඳා සමගි කරවෙන භික්ෂුන් වහන්සේලා මැදිහත් වීම. භික්ෂුන් වහන්සේලාගේ මැදිහත් වීම. උදාහරණ ගැමුණු රජු හා තිස්ස කුමරු අතර ඇති වූ අරගල වලට මතකයිනේ. එතකොට මිහිඳු යුව රජ හා දෙවන සේන අතර ඇති වූ අරගලය, මිහිඳු ඈපා හා දෙවන කාශ්‍යප අතර ඇති වූ අරගලය මේ ඔක්කොටම මැදිහත් වීමට අර්බුද විසඳා ගැනීමට භික්ෂුන් වහන්සේලා උදව් කරලා තියෙනවා. එතකොට බෞද්ධ ආభాෂය මේ භික්ෂුන් වහන්සේලා බුදුදහමේ ආభాෂය රාජ්‍ය පාලනයට රාජාභිෂේකය සඳහා බෞද්ධ ආభాෂය ලැබීම. උදාහරණ
දෙවන සේන රජතුමා රුවන්වැලි මහා සෑ මළුවේදී වික්ෂුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් අභිෂේකයේ සිදු කොට අවුරුද්දක් පාසා මේ උත්සවය සිදු කළ යුතු බවට ලියවිල්ලකින් නියෝග කිරීම. මේ අනුව ගිහිල්ලා දන්නේ දැන් වර්තමානයේ පාලකයොත් මේ රුවන්වැලි සෑයට ගිහිල්ලා ආශිර්වාද ලබාගෙන මේ රටේ ඇත්තටම ශාස්ත්‍රීය බවක් ඇති කරනවද කියන අපිට තේරෙන්නේ නැහැ. නමුත් මේ සෑමලුවේ නම් මේ දිවුරුම් දීම් ආදී සිදු කරනවා. නේ? ඇත්තටම මේ බුදුදහම අනුව අනුගත වෙලා කටයුතු කරනවද කියන කාරණේ නැහැ. මිනිස්සු රවට්ටන්න කරනවද? ඇත්තටම මේ රට ශාස්ත්‍රීය කරන්න උමනාවෙන් කරනවද කියන එක අපිට හිතා ගන්න බෑ. නමුත් පෙර රජවරු එහෙම කළා නැහැ. ලියවිල්ලකින් පවා නියෝග කරලා තියෙනවා. නේ? බුදුදහමින් නිර්දේශිත රාජ්‍ය පාලන මූල ධර්ම භාවිතයට ගැනීම. ඔන්න බුද්ධහමී නිර්දේශ කරලා තියෙන රාජ්‍ය මූල පාලන මූල ධර්ම අනුගත වෙලා තියෙනවා. ආමණ්ඩගාමිනී අබේ රජු මාඝාත ආඥාව පැනවීම නේ. ඔන්න සතුන් මරන්න එපා කියන එක. මාඝාත ආඥාව. ඝාතනය කරන්න එපා. සත්තු තහනම් කරලා තියෙනවා. බුද්ධදාස රජතුමා තිරිසන් සතුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට කටයුතු කිරීම. බුද්ධදාස රජතුමා මේ සත්තුන්ට බෙහෙත් කළානේ. එතකොට මේ සත්තු පවා පාලකේ ආරක්ෂා කරන්න ඕනේ කියනවනේ. ගහක් කොළ සතා සිව්පාවා පවානේ දස රාජ ධර්ම දස සක්විතිවත් වල එහෙම කියනවනේ. සිරිසංගබෝ රජු මරණය දඬුවමට ලක් වූවන් නිදහස් කිරීම වාතිකාභය රජු ගවමස් කෑම දඩ ලැබිය යුතු වරදක් කොට පැනවීම. නේ? පස්වන මිහිඳු රජු දස රාජ ධර්ම ආරක්ෂා කළ බව සඳහන් වීම වෙස්සගිරිය සෙල්ලිපිය බුද්ධදාස උපතිස්ස පස්වන කාශ්‍යපයන් රජවරුන් දස රාජ ධර්මයේ සිව් සංග්‍රහවතින් යුතුව ආ සතර අගතියෙන් බැහැරව පාලනයේ කටයුතු කිරීම. මෙන්න මේවා ලියලා තියෙනවා නන්දුවේ පොතේ ලකුණු 10ක් ගන්න පුළුවන්. කරුණු පහක් පදනම් කරගනිමින් ලියැත්නම් ලකුණු 10ම දෙන්න. එතකොට මේ රාජ්‍ය පාලකයෙක් බෞද්ධ ආభాෂය ලබාගෙන කටයුතු කරේ කොහොමද කියලා ලියන්න කරුණු පහක්වත් අනිවාර්යෙන් ඔයාලා උදාහරණත් එක්කම දාලා ලියලා තිබුණා නම් ලකුණු 10ක් දෙනවා. එතකොට අපේක්ෂා කරලා තියෙන්නේ ලකුණු 10ට ගත්තා 10ක් දෙන්න නම් කරුණකට ලකුණු 2 බැගින් දෙන්න කියන එක තමයි කියන්නේ. එතන බුද්ධ ප්‍රතිමා නිර්මාණයේ ආරම්භයේ කෙටියෙන් දක්වා එහිලා භාවිත ආසන හා මුද්‍රා නිදසුන් මගින් විස්තර කරන්න. එතකොට නිදසුන් මගින් ඔයාලට මේක විස්තර කරන්න වෙනවා. බුද්ධ ප්‍රතිමා නිර්මාණයේ ආරම්භය දක්වන්න වෙනවා. කොහොමද ආරම්භ වුනේ? කෙටියෙන් මේක දක්වලා මෙන්න මේ ආසන මුද්‍රා තමයි වැඩියෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට බුද්ධ ප්‍රතිමා නිර්මාණයට පෙර විවිධ සංකේත භාවිතා කිරීම වජ්‍රාසනය නේද? උදාහරණ බෝධිය, ශ්‍රීපාදි, ස්තූපය, ධර්මචක්‍රය, ධර්මාසනය, පද්මය නේ මේවා ඔයාලා ඉගෙන ගන්න ඕනේ. ලොකුට විස්තර කරන්නේ නැහැ. විවිධ හේතු සාධක මත බුද්ධ ප්‍රතිමා නිර්මාණය ප්‍රමාද වීම මොන විවිධ හේතු තිබුණා නේ. එතකොට උදාහරණ දෙනවා බුදුරජාන් වහන්සේ අපට්ඨිම නේ අපට්ඨිම කියලා කියනවා. ප්‍රතිමාවකින් පෙන්විය නොහැකි පුද්ගලයෙක් ලෙස දක්වා තිබේ. උන්වහන්සේගේ අභ්‍යන්තර ගුණධර්ම ඉස්මතු කරන්න බැරි වෙයි කියලා මේ කලා ශිල්පියෝ හිතුවා. නේ බාහිර ස්වરૂපයට වැඩිය බුදුහාමුදුරන් අභ්‍යන්තරික තියෙන ගුණධර්ම ප්‍රකාශ කරන්න බෑ වෙයි කියලා අපට්ඨිම පුද්ගලයෙක් හැටියට තමයි හිතුවේ. ඒක දීඝනිකාය ලක්ෂණ සූත්‍රය ඉගැන්වීම් තියෙනවා බුදුහාමුදුරන්ගේ ලක්ෂණ මොනවද කියලා. අංගුත්තර නිකායේ ද්‍රෝණ සූත්‍රයේ ඉගැන්වීම් අනුව තමයි මේ පිළිම ප්‍රමාද වෙලා සහ නිර්මාණය කරන්නේ. බුද්ධ ප්‍රතිමාවේ ආරම්භයේ පිළිබඳ සාහිත්‍යමය මත රසක් ඇති බව. ඔන්න සාහිත්‍ය වශයෙන් ගත්තාම මත ගොඩාක් තියෙනවා. උදාහරණ කෝසල බිම්බ වර්ණාව, පසේ නදී කොසල් රජතුමා බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කළ බව සඳහන් වෙනවා බුදුහාමුදුරුවෝ ඉන්න කාලයේදීම. දිව්‍ය අවධානය බිම්බිසාර රජු බුදුරජාණන් වහන්සේගේ රූප වස්ත්‍රයක සිතුවම් ගත කළ බව සඳහන් වෙනවා සාහිත්‍යවල. වනසන්ත ප්‍රකාශනයේ සඳහන් වෙනවා ධර්මාශෝක රාජ්‍ය කාලයේ මහා කාල නාගයා බුදුරජාණන් වහන්සේගේ රුව මෙවූ බව සඳහන් වීම. හියුන්සියන් බ්‍රහ්මණ උත්තාන්තයේ උදයන රාජ්‍ය කාලයේ බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වූ බව සඳහන් වීම. පුරාවිද්‍යා සාධක අනුව බුද්ධ ප්‍රතිමාවේ ආරම්භයේ කනිෂ්ක රාජ කාලය දක්වා ගමන් කිරීම. එතකොට පුරාවිද්‍යාත්මක සාධක අර ඔයාලා දැකලා ඇති කාසියක බුද්ධෝ කියන එක නිර්මාණය කරලා
බුදුහාඳුනට සමීප රුවක් නිර්මාණය කළා තියෙන කනිෂ්ක රජතුමා. ඒක පුරා විද්‍යාත්මක අර ටික සාහිත්‍ය මූලාශ්‍ර. බුද්ධ ප්‍රතිමාවේ ආසන ප්‍රධාන වශයෙන් 4ක් ලෙස දක්වන්න පුළුවන්. 4යිනේ ඔයාලා ඉගෙනගෙන තියෙන්නේ. නේ පద్මාසනය. එතකොට පద్මාසනය කියන්නේ ඔන්න ඕකනේ. එතකොට උදාහරණ තියෙනවා මේ පద్මාසනයේ කමලාසන ධානාසන යන නම් වලින්ද භාවිතා කිරීම. එතකොට ධනහිස් නම මේ ධනහිස් දෙකම නමලා තියෙනවනේ. උඩු අතට සිටිනසේ පරිදි දකුණු පාදයේ වම් කලවා උඩත් වම් පාදයේ දකුණු කලවා උඩත් සිටින ආකාරයෙන් හිඳින්න. එතකොට මේ කකුල් දෙක උඩට මේ යටින් උඩට ඇදලා තියෙන්නේ. යට එකත් උඩට අරගෙන ඉඳගෙන තියෙන්නේ. ඒකට උදාහරණ ලංකාවේ මෙවැනි ප්‍රතිමා දුර්ලභ වන අතර ඉන්දියාවේ, බුරුමයේ, තායිලන්තයේ, ඉන්දුනීසියාව ආදී රටවල මේක දකින්න පුළුවන්. ඒකට පద్මාසනය යන්නේ අදහස් වන්නේ පද්මයක ස්වරූපයට ඉඳ ගැනීම. ඒක තමයි අදහස් වෙන්නේ. නේ? ඒකට කමලාසනය කියලා කියනවා, කමලාසනය කියලා කියනවා, ඌරුබද්ධාසනය කියලා කියනවා, පద్මාසනය කියලා කියනවා. වීරාසනය. වීරාසනය මෙන්න මෙහෙමනේ. නේ? වම් පාදයේ දකුණු පාදයට යටින් හා දකුණු පාදයේ වම් පාදයට උඩින් සිටින අයුරින් තබා ඉඳ ගැනීම. මේක සාමාන්‍ය ඉඳ ගැනීමක්. උදාහරණ තොල්විලි සමාධි ප්‍රතිමාව, මහමෙවුනා උයනේ සමාධි ප්‍රතිමාව, ගල් විහාරයේ සමාධි ප්‍රතිමාව. මේකෙන් අදහස් වෙන්නේ බුදුරජාණන් වහන්සේ සමාජ සුවයෙන් සිටින අයුරු පෙන්වා දීම. නේ? එතකොට සමාජ සුවයෙන් ඉන්න උචිතම ආසනය තමයි වීරාසනය කියලා කියන්නේ. භද්‍රාසනය. භද්‍රාසනය කියන්නේ දුවේ පුතේ මේ ඔයාලා දන්නවා මෙන්න මේක. භද්‍රාසනයෙන් කියන්නේ මේ යහපත් වූ සුබ වූ ආසනයක ඉඳගෙන ඉන්නවා කියන එක. තරමක් උසට තනන ලද විශේෂ ආසනයක මත හිඳ කලවා දෙපසට විහිදුවා ආසනයෙන් පහතට වැටෙනසේ පාදක පීඨයක තබා සිටින අයුරින් දැක්වීමේ උදාහරණ අම්බලන්තොට රිදියාගම් විහාර භූමියෙන් ලැබී ඇති ප්‍රතිමාව. වජ්‍රාසනය. ධනහිස් නවා දෙපතුල් උඩු අතට දෙකලවා මත තබා සිටීම උදාහරණ ගල් විහාරයේ ප්‍රතිමාව. මේකට සමානයි ටිකක් නේ. නමුත් ඔන්න ඔය ආසන ටික ඔයගොල්ලෝ ටික ලියලා තිබුණොත් ඔයාලට ඔගේ ලකුණු ගන්න පුළුවන්. මුද්‍රා. බුද්ධ ප්‍රතිමා මුද්‍රා ප්‍රධාන 6ක් තිබුණා කියලා අපි ඔයාලා ඉගෙනගෙන තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි සමාධි මුද්‍රාව නැත්නම් ධානා මුද්‍රාව. මේක ඔයාලා දැකලා තියෙන සාමාන්‍ය විරාසනයෙන් හෝ පద్මාසනයෙන් හෝ ඉඳ උකුල මත විවෘත කළ වම් අත්ල උඩ දකුණු අත්ල පිහිටා සංසුන්ව සිටින ඉරියව්. උදාහරණ මහමෙවුනාවේ සමාධි පිළිමය, තොළුවිල සමාධි පිළිමය, ගල් විහාරයේ සමාධි පිළිමය. එතකොට මේකෙන් බුදුහාඳුරන් වහන්සේගේ ආධ්‍යාත්මික ගුණ වගාව ඉස්මතු කරලා පෙන්නනවා. ආධ්‍යාත්මය තමයි මේකෙන් පෙන්වන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ගැඹුරු සමාධියට පත්ත ඇති අයුරු තමයි පෙන්වන්නේ. බුද්ධත්වයේ ලබන අවස්ථාවද සමහරලාට පෙන්නනවා. මහා ප්‍රඥාව හා මහා කරුණාවත් මේකෙන් ඉස්මතු වෙනවා. අබේ මුද්‍රාව. ඔන්න දකුණු අත උඩට නවා ඇඟිලි සම්පූර්ණයෙන්ම දිගහැර අත්ල ඉදිරිපසට සිටිනසේ විවෘතව පෙන්වීම. ඒක ඔයාලා දැකලා තියෙනවා. උදාහරණ තියෙනවා. අවකන පිළිමය, රැස්වෙහෙර හිටි පිළිමය, ඊට පස්සේ බුදුරුවගල හිටි පිළිමය. මේකෙන් කියන්නේ දුවේ පුතේ මේ අබේ මුද්‍රාවෙන් බුදුරජාණන් වහන්සේ සසර බිය නැති කිරීමට මඟ පෙන්වන අයුරු. දැන් ලෝකයේ තුල කෙලෙස් පරිස මිනිස්සු ඉන්නවා. මෙන්න මේ මිනිස්සුන්ගේ සසර බිය නැති කරන්න තමයි මේ අබේ මුද්‍රාවෙන් ඒ කලාකරුවා නිර්මාණය කරලා තියෙන්නේ. ඒක තමයි සංකේතය. සංකේතවත් වෙන්නේ. එතකොට නිරූපණය වෙන්නේ. ධර්මචක්‍ර මුද්‍රාව. ඕකනේ ඔයාලා දැකලා ඇති. බුදුහාඳුරෝ මේ ධර්මයේ දේශනා කරන විලාසය. අත් දෙකම පපුවේ මට්ටමට ඔසවා තබාගෙන දකුණු අත්ල පපුව දෙසට හරවා මහපට ඇඟිල්ලේ සහ දබර ඇඟිල්ලේ තුඩු වම් අතේ ඇඟිලි දෙකට ලං කර
කවයක් සෑදෙනසේ අල්ලමින් ගැටලුවක් විසඳන ආකාරයේ පෙන්වීම උදාහරණ ඉන්දියාවේ සාරානාත් ප්‍රතිමාව. එතකොට මේ ධර්ම දේශනා කරන විලාසය පෙන්වීමට ධර්ම චක්‍ර මුද්‍රාව භාවිතා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධම්සප් පැවතුම් සූත්‍රය දේශනා කරන ආකාරයත් පෙන්නනවා. එතකොට ඔයාලා සමහර වෙලාවට අහලත් ඇති මේ ගැටලුවක් විසඳනවා වගේ මේ දක්වන අවස්ථාවකුත් තියෙනවා. ඔයාලා ඉගෙනගෙනත් ඇති අර සේල බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසුවා. ඒට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ මේ පිළිතුරු දෙන ආකාරයක් දක්වනවා කියලා සමහර තැනක මේ ධර්ම චක්‍ර මුද්‍රාවෙන් සඳහන් වෙනවා. සේලේනි මම අනුත්තර වූ ධර්ම රාජ වෙමි. වෙනත් කිසිවෙකු විසින් නොපැවැත්විය හැකි ධර්ම චක්‍ර වූ නොපැවැත්විය හැකි චක්‍රයක් වූ ධර්ම චක්‍රය මා විසින් පවත්වමි කියලා උන්වහන්සේ දේශනා කළා තියෙනවා මේ සේල වුණාට. ඒක මේ මුද්‍රාවෙන් සංකේතවත් වෙනවා කියලා සමහරලාට කියනවා. අපේ සාහිත්‍ය සඳහන් වෙනවා නේ. වරද මුද්‍රාව. එතකොට වරද මුද්‍රාව දුවේ පුතේ මේ මෙන්න මේකනේ අත පල්ලෙහාට දිගහැරලා තියෙන දකුණු අත පහත් කොට ඉදිරියට දිගහැර අත්ල උඩු අතට හරවා ඇඟිලි දිගහැර තිබීම. උදාහරණ ගඩලාදෙණියේ විහාරයේ ලෝකඩ බුද්ධ ප්‍රතිමාව ගියොත් බලන්න ලෝකඩ බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා. අන්න ඒකේ බුදුරජාණන් වහන්සේ සතුව පැවිදි වරදීමේ හැකියාව. වරයක් දුන්නානේ. මහා කරුණාව පරිත්‍යාග සීලයේ ගුණේ වරද මුද්‍රාවෙන් සංකේතවත් වුණා. එතකොට භූමි ස්පර්ශ මුද්‍රාව ඕකනේ. බුදුරජාණන් වහන්සේගේ මාර පරාජය කිරීමේ පුවත පෙන්වුම් කරන මාරයාවට පස්සේ මාරයාට කියන්නේ මම මේ මහ පොළොව තමයි සාක්ෂියකට මට තියෙන්නේ කියලා මහ පොළොවට අත දික් කරලා පෙන්වන එක තමයි මේ භූමි ස්පර්ශ මුද්‍රාව කියලා කියන්නේ. එතකොට උකුල මත වම් අත්ල උඩට සිටින ආකාරයෙන් තබාගෙන දකුණු අත දකුණු දන හිස උඩින් අත්ල ඇතුළට සිටින ආකාරයෙන් සියලු ඇඟිලි දිගහැර පොළොවට පහළට හෙලා පොළොව දෙසට යොමු කර සිටීම. මේ මුද්‍රා වෙන් යුක්ත පැරණි බුද්ධ ප්‍රතිමා ශ්‍රී ලංකාවේ සොයාගෙන නොහැකිවත් ඉන්දුනීසියාවේ බෝරෝ බුදුවරුන්ගෙන් දක්නට ලැබෙනවා. විතර්ක මුද්‍රාව. ඔන්න ඊළඟ එක මේ ගුවේ පුතේ විතර්ක මුද්‍රාව. එතකොට විතර්ක මුද්‍රාව ඔන්න ඔහොමනේ. අබේ මුද්‍රාවට වැඩිය වෙනසක් තියෙනවා. මේ ඇඟිලි දෙක නවාගෙන ඉන්නවා. දවර ඇඟිල්ලයි මාපට ඇඟිල්ලයි. නේ? ව්‍යාඛ්‍යාන මුද්‍රාව, ඥාන මුද්‍රාව, සනිදර්ශන මුද්‍රාව යන නම් වලින් මේ මුද්‍රාව හැඳින්වීම. අත්ල පපු ප්‍රදේශයට සමීප වෙන පරිදි දකුණු අත උඩට නමා දබර ඇඟිල්ල මහපට ඇඟිල්ල උඩට කවයක් ඇතිවන ආකාරයෙන් තැබීම. උදාහරණ බදුල්ල දිස්ත්‍රික්කයෙන් හමු වී දැනට කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ලෝකඩ ප්‍රතිමාව. ඒක විතර්ක මේ මුද්‍රාවෙන් කියනවා දුවේ පුතේ බුදුරජාණන් වහන්සේ තර්කවලට පිළිතුරු ඉදිරිපත් කළ ආකාරය වාද විවාද පැවැත් වූ ආකාරයේ විතර්ක මුද්‍රාවෙන් නිරූපණය කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට දුවේ පුතේ මේ බුදු පිළිමේ මේක ලකුණු දීලා තියෙන බුදු පිළිමේ ආරම්භයේ පිළිවෙල මතවාද දෙකක් හෝ තුනක් තිබුණු ලකුණු තුනයි. එතකොට ඔයාලා සාහිත්‍ය තොරතුරු දාන්න පුළුවන්. ඊට පස්සේ පුරාවිද්‍යා මූලාශ්‍ර වල තොරතුරු දාලා මේක ලියලා තිබුණා ලකුණු 3ක් දෙනවා. ආසන විස්තර කිරීමට ලකුණු 3යි. ආසන අපි දන්නවා 4යි තිබුණේ. ඒ ටික විස්තර කරලා තිබුණා ලකුණු 3යි දෙන්නේ. මුද්‍රා විස්තර කිරීමට ලකුණු 4යි. මුද්‍රා 6ට ලකුණු 4යි දෙන්න කියලා තියෙන්නේ. ආසන හා මුද්‍රා නම් කර පමණක් නම් ලකුණු 2යි. නම් කරලා තියෙනවා නම් ආසනයි මුද්‍රායි විතරක් නම් කරලා විස්තර කරලා නැත්නම් ලකුණු 2ක් දෙන්න කියලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා බුදු පිළිමේ ආරම්භය පිළිබඳ මතවාද දෙකක් තුනක් තියෙන ලකුණු 3යි. මේකට ලකුණු 3යි. ආසනවල ලකුණු 3යි. මුද්‍රාවල ලකුණු 3යි. ලකුණු 10යි හැදලා තියෙන්නේ ওই විදිහට. නේ? එතකොට මෙන්න මෙහෙම ලියලා තිබුණොත් මේ පුතේ ලකුණු 10ම ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේකේ ඔයාලට නෝට් එකක් නැත්නම් 2022 ලියන අයට මේ නෝට් එකත් ඇත්තටම වැදගත් වෙනවා. පොතක් අරගෙන ලියා ගන්න පුළුවන්. ඒ නිසා මේ 8 වෙනි ප්‍රශ්නය ටිකක් දිගට විස්තර කරන්න උනා. ගොඩාක් දිග
ප්‍රශ්න තිබිච්ච නිසා ගොඩාක් උත්තර ලියන්න තිබිච්ච ප්‍රශ්නයන් නිසා ඒ නිසා මේ ටික විස්තර කරලා ඔයාලා ලියනවා නම් මේ ලකුණු 10ම ගන්න පුළුවන්. ඒ නිසා මේ පිළිබඳව අපි මේ වීඩියෝ එක තුලින් මෙච්චරයි කතා කරන්නේ. ඒ නිසා අපේ YouTube channel එක subscribe කරන්න. තවත් වටිනා බෞද්ධ ශිෂ්ටාචාරය විෂයට අදාළ පාඩම් වලින් හමු වෙමු. අපිට දාලා තියෙන ළමයි ඉල්ලලා තියෙන වීඩියෝ ටික අපි ඉදිරියට පළ කරන්න උත්සාහ කරනවා. ඔයාලට මොනවා හරි අමාරු අපහසු පාඩම් තියෙනවා නම් මේ යොමු කරන්න කියන කාරණා මතක් කරනවා. අපේ channel එක subscribe කරන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.